සිත් සිරික්තන මහගුණ මුහුදානන් සත්හටවන බව දුකට වේදානන් සිත් ගාන දුරු දුරලන දීනිදානන් සත්සතොසින් නාමදිම් මුනිදානන් එම පමණින් පැවසු මුනිදන තතු මෙම හැම දෙන බල වෛදෙක් විය යුතු තම තම නැන පමණින් දැනගත යුතු මම නමදින් සද හම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සරියුත් මහමෝග ලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝ ගණ සොබනා මුදුනත් බැඳනාම තිම්බැති පෙමිනා මාධ්‍ය ප්‍රභා සදහම් වර්ෂා වැඩසටහන 2021 උතුම් වූ ධර්ම දහනේ ආධ්‍යාත්මික අනුසස් ලබන්නට ඔබ වෙත ඉඩහසර වෙන්කර දෙමින් උතුම් වූ උඳුවප් පොහෝ දිනය අරමුණු කරගෙන සුමුදුරු ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අපේ සූදානම. ඉතින් අද දිනේදී YouTube සහ Facebook යන සමාජ මාධ්‍යයන් ඔස්සේ අප හා එක්වෙමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එක් වූ පින්වත් ඔබ සියලු දෙනාටම ආයු බොහෝ පිරි නිරෝගී දිනයක් වේවායි සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි මෙවැනි වූ ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීම සඳහා බැතිබර දායකත්වය ලබා දුන්නේ රත්නපුර පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය විද්‍යාලීය මාධ්‍ය ඒකකය සහ බෞද්ධ සංගමය බව. හොඳයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ගංකන්ද මධ්‍ය විද්‍යාලයේ මාසයක් පාසා නැත්නම් සෑම මාසයකම පෙර පොහොය දිනය නිමිත්තෙන් අපි පෙර පොහොය වැඩසටහනක් සිදු කරනවා. ඉතින් මේ ගමන උදුවප් පොහොයට අපිට වෙනදා දෙසැම්බර් මාසයේදී ළමයින්ට නිවාඩු කාලය වුණත් මේ කාලයේදී දරුවෝ බොහොම උවමනාවෙන් පාසල් පැමිණීම සිද්ධ වෙනවා. අපිට හැබැයි මේ කාලවකවානුව තුළදී බොහෝ පිරිසක් ඒකරාශී කරගන්නට බැරි නිසා අපි සූදානම් වුණා මේ පාසලේ තියෙන මාධ්‍ය ජාල හරහා දරුවන්ට මේ සමීප කරවන්නට. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් ආරාධනා කරන්නට යෙදුනා. පසුගිය දවස්වලදී අපේ හාමුදුරන් වහන්සේට අපිට මේ වගේ අපේ දරුවෝ වෙනුවෙන් විදුහල්පතිතුමා වෙනුවෙන් මේ ආරාධනාව සිදු කරන්නට යෙදුනා. අපේ දරුවෝ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපිට සම්පාදනය කරගන්නට අවශ්‍යයි කියලා මතක් කරන්නට යෙදුනා. ඒ සඳහා මම ගෞරවයෙන් විදුහල්පතිතුමාගේ ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ අනුදැනුම යටතේ මම ආරාධනා කරන්නට යෙදුනා සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති මිතුරෝ සංසදීය අධ්‍යක්ෂ ඒ වගේම බොහොම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කතා කරන්නේ ලංකාව තුල අපේ හාමුදුරන්ගේ වැඩසටහන. හාමුදුරුවෝ මං හිතන්නේ මේ ආයතන 14ක් පමණ ලංකාව පුරා පවත්වාගෙන යනවා. එතකොට ඒ වෙනුවෙන් බොහොම කැපවීමක් කරනවා. ඉතින් මං ආරාධනා කරන්නට යෙදුනා උන්වහන්සේට මේ වැඩ කටයුත්ත බොහොම වමනාවෙන් දරුවන් වෙනුවෙන් සිද්ධ කරලා දෙන හැටියට විශේෂයෙන් අපි සියලු දෙනාම සාදුනාදයක් පවත්වලා අපේ හාමුදුරුවෝ පිළිගනිමු. අපේ කුප්පියාවත්තේ බෝධානන්ද ලොකු හාමුදුරන් වහන්සේ නැත්නම් මේ මිතුරු සංසදයේ අධ්‍යක්ෂක
හාමුදුරන් වහන්සේ මේ දරුවන් වෙනුවෙන් මේ කටයුතු සඳහා වැඩම කරන්නට යෙදුනේ. අපි ස්ථානයේ සිට තමයි මේ දරුවන්ට මේ වැඩ කටයුත්ත අපි සම්පාදනය කරන්නට යෙදෙන්නේ. එහෙමනම් අපි ගෞරවයෙන් ආරාධනා කරන අපේ විදුහල්පතිතුමාණන්ට හාමුදුරන් වහන්සේ පිළිගැනීමට ඒ දහත් වට්ටිය පිළිගන්නලා එම ආරාධනාව සිද්ධ කරන ලෙස අපේ විදුහල්පතිතුමන්ට ආරාධනා කරන මේ අවස්ථාවේදී සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න හාමුදුරුවෝ පිළිගැනීම සඳහා. හොඳයි අපේ විදුහල්පතිතුමන් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුනා. දැන් අපි තැන්පත් වෙලා මේ කටයුත්ත සඳහා සූදානම් වෙමු. එහෙමනම් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ හාමුදුරන් වහන්සේට අපේ පාසලේ දෙමව්පියෝ වෙනුවෙන් ඒ වගේම දරුවන් වෙනුවෙන් සමස්ත ආචාර්ය මණ්ඩලයේ විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මේ කටයුත්ත බොහොම ලස්සනට අපේ දරුවන් වෙනුවෙන් කටයුත්ත සම්පාදනය කරලා දෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේදී. හොඳයි සියලු දෙනාම අපි සූදානම් වෙමු මේ කටයුත්ත සඳහා. හොඳයි කවුරුත් සාදුනාදයක් පවත්වන්න. හැමදෙනාම ශබ්ද නගලා නමස්කාරී කියන සංසිද්ධ සමාදන් වෙයි. शरणं गच्छामि බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං शरणं गच्छामि ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං शरणं गच्छාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං शरणं गच्छාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං शरणं गच्छාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං शरणं गच्छාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං शरणं गच्छාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං शरणं गच्छාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ ශ්‍රද්ධාවන්ත විදුහල්පතිතුමන් නියෝජ්‍ය විදුහල්පතිතුමිය ප්‍රධාන සදැහැති දරුවෙනි එවැගේම මේට සවන් දෙන නිවෙස්වල සිටින දෙමාපිය වැඩිහිටියනි අද මේ උඳුවා පුන්පෝ දවස පැල්මඩුළු ප්‍රදේශයට ඉතා සුවිශේෂී පොහොයක් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරන මේ උතුම් පෝදින පැල්මඩුළු ගල්පුත්තාවල මහා විහාරයේ හරියටම ගංකන්ද ජාතික පාසල ඉදිරිපස තිබෙන ඒ පූජනීය විහාරස්ථානයේ සිට දේවාභරණ වඩම්මාගෙන ගොසින් ශ්‍රීපා මළුවේ තැන්පත් කොට ශ්‍රීපාද වාරය වන්දනා වාරය ආරම්භ කරන උතුම් පුන්පෝ දවස පැල්මඩුළු ප්‍රදේශයේ අපට වැදගත් වන්නේ ඒ නිසායි. ගංගන්ධ විද්‍යාලයේ කවදත් බුදු කටයුතු වල ප්‍රමුඛත්වයේගෙන දරුවන් ඒ සඳහා හැඩගස්වන්න දරුවන්ට හුරු පුරුදු කරන්න වාර්ෂික පින්කම් මාසික මේ වගේ ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඒ වගේම විශේෂ වැඩසටහන් සංවිධානය කරන අපි හඳුනාගත් වටිනා පාසලක්. මේ පාසල තුල ඉන්න දරුවන් නිසිමඟ ගැන්වීම සඳහා වර්තමාන විදුහල්පතිතුමන් වගේම වර්තමාන නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ඇදුරු මඩුල්ල ගන්න උත්සාහය දරුවන්ට වඩා මට හිතෙන්නේ දෙමව්පියන්ට දැනගත යුතුයි කියලා. දෙමව්පියන්ගේ උත්සාහය උනන්දුව දරුවා රජෙක් කරන්න, සිටුවරයෙක් කරන්න, ධනවතෙක් කරන්න, සමාජයේ බබළුවන්න කියන අදිෂ්ඨානය මව් කෙනෙක් හැටියට, පිය කෙනෙක් හැටියට ඉතා හොඳ දැක්මක්, අදිෂ්ඨානයක්, අදහසක්. අපි ඒකට ගරු කරනවා. මව්පිය කෙනෙක් වශයෙන් ඒක ඉතා ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ හා සමානවම දෙමව්පියන්ගෙන් පාසලට දරුවන්ට විශේෂ අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. දරුවෙන් රජෙක් කරන්න, සිටුවරයෙක් කරන්න, ධනවතෙක් කිරීමේ මඟ හෙළිපෙහෙළි කරන්නේ පාසල් අධ්‍යාපනය තුලයි. පාසල් අධ්‍යාපනය කියලා අපි කතා කරන්නේ පොතපත පමණක් නෙමෙයි, ක්‍රීඩා කෞශල්‍ය පමණක් නෙමෙයි, විභාගය පමණක් නෙමෙයි, ඊට වඩා දරුවෙකුගේ අධ්‍යාපනයේ තුලින් බැබලෙන, අධ්‍යාපනයේ තුලින් උපවත් වන චරිතය පිළිබඳවයි අපි මෙතන වඩාත් සැලකිලිමත් විය යුත්තේ. සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම සැලකිලිමත් වන ඒ දරුවන්ගේ අනාගතයේ පිළිබඳ වෙන කවදටත් වඩා මේ යුගය, මේ කාලය වෙන විට දරුවන්ට
චරිතය හැඩගස්වා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ප්‍රථමයෙන්ම මේ ආරම්භ කරනකොටම මම දෙමව්පියන්ට වැඩිහිටියන්ට මේ සවන් දෙන හැම කෙනෙකුටම අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා තමයි මේ උදුවප්පුන් පොහොය දවසේ මේ ස්ථානයේ දරුවන් කැටවාගෙන ඒ වගේම විදුහල්පතිතුමන් නියෝජ්‍ය විදුහල්පතිතුමන් දෙපළම මේ අවස්ථාවට සම්බන්ධ වීමම මම හිතනවා එතුමන්ලා තුල තිබෙන දරුවන් කෙරෙහි තිබෙන යහපත් මඟ පෙන්වීමේ ආදර්ශයක් හැටියට මම පෙන්වන්න කැමතියි. ඒකට දෙමව්පියෝ හැටියට ඔබත් විදුහල්පතිතුමන්ලාගේ ආචාර්ය මණ්ඩලයේ මේ ලැබෙන මඟ පෙන්වීමේ දායකත්වය වඩා උපවත් වෙන්න ඔබේ මඟ පෙන්වීම ඔබේ සහභාගීත්වය අනුග්‍රහය මීට වඩා ලැබිය යුතුයි කියලයි මගේ අදහස. හොඳයි. මම දැන් කතා කරන්නේ ජාතික පාසලේ අපේ ගම්කන්ද ජාතික පාසලේ දූ පුතුන්යි. දරුවනේ දශක 3ක පමණ ඉඳලා කියන්නේ අවුරුදු 30කටත් වැඩි කාලයක ඉඳලා මම ගම්කන්ද ජාතික පාසලේ කොටස්කාරයෙක්. දරුවන්ගේ අනාගතේ දරුවන්ගේ මේ අධ්‍යාපන කටයුතු වලටත් වඩා දරුවන්ගේ හැඩගැස්වීම සඳහා එකල හිටපු විදුහල්පතිතුමන්ලා සමග වර්තමානයේ වගේම අදුරු මඩුල්ල වගේම දරුවන් සමග සමීපව කටයුතු කරන්නේ. අපි කැමති ගම්කන්ද විද්‍යාලයේ දරුවන් රට පුරා ලෝකයේ පුරා දෙතෙක් දිනාගෙන තිබෙන නම දරුවනේ ඉදිරියටත් නොකෙලසා ගෙනියනවට කැමතියි. අපි දන්නවා මේ වෙන විට රට පුරාම ඇති වෙලා තිබෙන විවිධ හේතුන් විවිධ ප්‍රශ්න නිසා දරුවෝ හුදකලා වෙලා තියෙනවා. දරුවෝ තාක්ෂණයට යට වෙලා තියෙනවා. දරුවෝ තාක්ෂණයෙන් සමහර වෙලාවට ජයගත් දරුවොත් ඉන්නවා පරාජය වෙච්ච දරුවොත් ඉන්නවා. මේ පාසල විතරක් නෙමෙයි රට පුරාම තිබෙන පාසල් අතරත තාක්ෂණයේ නිසාම ජයගත් දරුවෝ ගොඩක් ඉන්නවා. දැන් පහුගිය කාලේ අපි දැක්කා පිළිකා රෝගය සඳහා වටිනා ඖෂධයක්. ඒකෙනුත් පිළිකා රෝග අතරෙනුත් මේ අර ලේවල පිළිකා කියන රෝගේ සුව කළ නොහැකි වෛද්‍යවරුන්ට තවමත් ලෝකයේ දිසි ප්‍රතිකාරයක් සොයාගන්න බැරි තත්ත්වයක තියෙනවා. නමුත් මේ කාලය තුල දරුවන් කොළඹ නාලන්ද විද්‍යාලයේ දරුවෙක් 7 වෙනි 8 වෙනි ශ්‍රේණියක දරුවෙක් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර හොයාගෙන ඒ ලෝකයට ඉදිරිපත් කළා. ජාත්‍යන්තර වෛද්‍ය සභාවයක පිළි අරන් තියෙනවා. ජයගත්ත දරුවෝ ඉන්නවා. මොනතරම්. ඒ නිසා ඔබට මේ වෙලාවේ දරුවන්ට මම විශේෂයෙන් ආරාධනා කරන්නේ පුතේ දුවේ ඔබ අත තිබෙන ජංගම දුරකථනය ඔබ අත තිබෙන පරිගණක යන්ත්‍රය ගැන අපිට ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. එය වැරදි විදිහට පාවිච්චි නොකරන තාක් කල් ඒ නිසාම ඔබට ඔබේ ජීවිතේ ජය ගන්න තිබෙන මංපෙත් හොයාගන්න. හැම දරුවෙකුටම තමන්ගේ තිබෙන දක්ෂතා සංගවිච්ච දක්ෂතා අනුව කුසලතා අනුව මානසික තත්ත්ව අනුව ඔය මේ ලෝකේ පුරා සැරිසරලා දත්ත හොයාගෙන ඔබේ අනාගතයේ ඔබේ දියුණුව ඇති කරගන්න මඟ ඔබේ අතේ තියෙනවා. ඔබේ සාක්කුවේ තියෙනවා. මේ ඔබට ලැබිලා තිබෙන ජංගම දුරකථනයේ හෝ පරිගණක යන්ත්‍රයේ තුලින් කරුණාකරලා ලෝකේ ජය ගන්න හිතන්න. ලෝකය වෙනස් කරන්න හිතන්න. ගම්කන්ද දරුවන්ට පුළුවන් ඒක කරලා තියෙනවා. ලෝකේ ජයගත්ත දරුවෝ අතරට අපේ පාසලේ දරුවෝ එකට එකතු වෙලා තියෙනවා. මෙතන දරුවනි ඔබට බලපාන ඉතාමත්ම භයානක සහ හඳුනා ගත යුතු ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව තමයි ඔබට සමීප වන පිරිස් කණ්ඩායම්. මෙච්චර කාලයක් අපි කතා කළා දහනක යහළුවෝ කියලා. අපි මෙච්චර කාලයක් කතා කළා පාප මිත්‍රයෝ කියලා. ඒ පාප මිත්‍රයෝ නිසා දරුවන්ගේ ගත සිත දෙකම අවුල් වෙන පාප මිත්‍රයන් නිසා ඔබේ අධ්‍යාපනයේ විනාශ වෙන පාප මිත්‍රයන් නිසා ඔබේ චරිතයට කැලලක් ඇති වෙන පාප මිත්‍රයන් නිසා
ඔබේ මුළු අනාගතයේම විනාශ වෙන පාප මිත්‍රයන් නිසා ඔබ අයිති ඔබේ දෙමව්පියන්ගේ පවුලේ අනිකුත් අයගේ සමහරට නෑ පිරිස් අයගේ පවා විනාශය ලං කරන ඇසුර ගැන අපි කතා කළා. අපි දැක්කා, අපි දුටුවා, අපි හඳුනාගත්තා, අපි ඒ අනුව දරුවන්ට කියා දුන්නා. දරුවනි මේ අය මේ විදිහේ ඔබ වෙතට එන්නේ ඔබට හොඳක් කරන්න නෙමෙයි. ඔබව පාපයට ඇදගෙන යනවා නම්, ඔබ ධර්මයෙන් ඈත් කරනවා නම්, ඔබ අකුසලයේ යොදවනවා නම්, ඔබ සමග එකතු වෙලා සමාජ විරෝධී ක්‍රියාවන් යෙදෙනවා නම් ඒ පාප මිත්‍රයාගෙන් ඈත් වෙන්න කියලා අපි මෙච්චර කාලයක් මේ පුතාලට මේ දුවලට මේ රටේ අපි කිව්වා. හැබැයි දරුවනේ අද වෙනකොට මේ පාප මිත්‍රයා සමත් වෙලා තියෙනවා ඔබේ සාක්කුව ඇතුළට එන්න. ඒ පාප මිත්‍රයා ඇතුළ වෙලා තිබෙනවා අධ්‍යාපනයේ නාමයෙන් ඔබේ දෑතට එන්න, ඔබේ උකුල මතට එන්න. පරිස්සම් විය යුතු භයානකම තැන එතනයි. සමීප වෙන්න තිබෙන යහළුවන් මිතුරන් පාප මිතුරන් අපිට අයින් කරන්න ලේසි, අපිට අඳුරන නිසා, ඔහු අපිව දැනගත්ත නිසා. නමුත් දරුවනේ ඔය සාක්කුව බහැලා ඉන්න, ඒ වගේම ඔබේ අතට එන ඔය පරිගණක යන්ත්‍රය සහ ජංගම දුරකථනයේ නිසා වන හානිය ඊටත් වඩා වැඩි. ඒ නිසා මේ දරුවන්ගෙන් මම ඉතා ආදරෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඔබ අතට ලැබෙන උපකරණය ගැන අපි තහංචි නීති පදවන්නේ නැහැ. ඔබ පාවිච්චි කරන්න. හැබැයි හරි දෙයට පමණක්, හොඳ දෙයට පමණක්, යහපත් දෙයට පමණක් පාවිච්චි කරන්න. අද මේ වෙනකොට මේ පුතාලට මේ දුවලා සමහර විට දන්නේ නැහැ මේ රටේ වෙනම රෝහල් ඇති කරන්න වෙලා තිබෙනවා ජංගම දුරකථනයේ නිසා, පරිගණක යන්ත්‍රය නිසා. ඔළුව අවුල් වෙච්ච දරුවන්ට, මුලේ විකෘති වෙච්ච දරුවන්ට, විවිධ ඇබ්බැහි වීම වලට ආපු දරුවන් වෙනුවෙන් මේ රටේ විශාල වශයෙන් දැන් රෝහල් ඉදි කරගෙන යනවා දරුවන් වෙනුවෙන්. ඔබ පාසල් යන වයසේ පුතෙක් වශයෙන්, ඔබ පාසල් වයසේ යන දුවෙක් වශයෙන් ඔබට කාර්යභාරයක් හිමි වෙලා තියෙනවා. අද පන්ති කාමරයේ තුල ඔබ වාඩි වෙලා මේස පුටුවත් එක්ක ලියන කරන ඇහුම්කන් දෙන ලබන අධ්‍යාපනයේ තුල ඉන්නේ පුතේ මහා වීරයෙක්. මේ රට බේර ගන්න පුළුවන් වීරයෙක්. මේ රටට ඕන කරන වීරයෙක්. ඔය පන්ති කාමරේ වාඩි වෙලා ඉන්න පුතා, ඔය දුව වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, දක්ෂ පරිපාලන නිලධාරියෙක්, දක්ෂ විදුහල්පතිවරයෙක්, දක්ෂ ගුරුවරියක් ඔය පන්ති කාමරේ තුල ඉන්නේ. ඒ නිසා දරුවනේ මේ රටේ අනාගතයේ ඔබට බාර දීලා තිබෙන්නේ ඔබ අද ඉගෙන ගන්න හැම වචනයක්ම, ඔබ අද ක්‍රීඩා පිටියට ගිහින් කරන හැම ක්‍රීඩාවක්ම, ඔබේ හැම දක්ෂතාවයක්ම තුල මතක තියාගන්න මේ රටට උවමනා කරන වටිනා පුතෙක්, වටිනා පුරවැසියෙක් බව මතක තියාගන්න. ඔබ අද මේ පොත්පත් අතර ඔබ මේ අධ්‍යාපනයේ ලබන දැනුම තුල නවතින්න ඕනේ දරුවනේ මේ රටට ප්‍රයෝජනවත් කෙනෙක් බවට පත් වෙන්නයි. ඒ නිසා පාසල් යන ගමන නොකඩවා එන්න, පාසලට එන අතරමඟ ගමන් බිමන් නොයන්න, පාසලට එන අතරතුර අයහපත් නොගැලපෙන යහළුවන් එකතු කරගන්න එපා. පාසලට එන අතරතුර නොවැදගත් ගමන් බිමන් යන්න එපා. පාසලට එන අතරතුර වෙන කවුරුවක්වත් නිසා ඔබ එන ගමන වෙනස් කරගන්න එපා. දරුවනේ ඔබ අද පාසල් යන දරුවා ඊයේ හැන්දෑව වෙනකොට අපි පුංචි කාලේ අපිට ඉගැන්නුවේ හෙට පාසලට උවමනා පොත්පත් ටික පිළිවෙලට හදලා හැම පිටුවක්ම පෙරලලා බලලා පාඩමට සූදානම් කරලා මේස උඩ තියන්න. සපත් දෙක මේසේ පෑන පැන්සල අඳින ඇඳුම පවා ලං කරලා තියලයි රැට ඉඳා ගන්න කියන්නේ. ඒ මොකද පෙර සූදානමක් ඇති කළා. අපේ දෙමව්පියෝ, අපේ වැඩිහිටියෝ අපිට දරුවාගේ ඔළුව හැදුවේ ඊයේ රෑ ඉඳලා. අද පාසලට එන දරුවට ඊයේ රෑ ඉඳලා තමයි අපේ ඔළුව හැදුවේ. මම ඉගෙන ගන්න යනවා, මම අධ්‍යාපනයක් ලබන්න යනවා, මම හොඳට ඉගෙන ගන්නවා කියන අදිෂ්ඨානය අපිට ඇති කරේ ඊට පෙර දවසේ ඉඳලා. ඒ සූදානමත් එක්ක නිදාගත්ත දරුවා
අලුයම අවදි වෙච්ච තැන ඉඳලා සූදානම් වෙලා ඉක්මනින්ම යන්නේ පාසලට. ඒ අර අතරමඟ පොඩතරම් පිරිස ඉන්න පුළුවන් අපිට කතා කරන. ඉංග්‍රීසි සංඥා වලින් අපිට සංඥා දෙන අය ඉන්න පුළුවන්. ළඟට ඇවිල්ලා කතා කරන අය ඉන්න පුළුවන්. අපේ අතින් ඇදගෙන යන්න අකමැති වුණත් ඇදගෙන යන්න යන දරුවෝ ඔබට වඩා වයසින් වැඩි හිටිය අය ඉන්න පුළුවන්. ඒ වගේම ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනයේට ඔබ පාවිච්චි කරන පරිගණක යන්ත්‍රයට පණිවිඩය වල තියන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා ඔබට ආදරය කරන්න. ඔබට ආදරය කරන්න. ඔබට ආදරය නොකොට ඔබට බෑ වෙන කිසිවෙකුට ආදරය කරන්න. ආදරය කියලා කියන්නේ දරුවනේ ඉතා වටිනා උතුම් වස්තුවක්. ඒක පූජනීයයි. ඒක ගෞරවනීයයි. ඒ ගෞරවනීය ඒ පූජනීය වස්තුවේ හිමිකම ඔබටම ලබා දෙන්න. ඔබ වෙනත් කෙනෙකුට ඒ ඔබට හිමි ඔබ තුළ දියුණු කරගත යුතු මෙත් කරුණාවෙන් පිරිච්ච ආදරණීය සංකල්පයේ දරුවනේ වෙන කාටවත් දෙන්න එපා. ඔබේ පාසලට ඔබේ අධ්‍යාපනයේට ඔබේ පොතපතට ඔබ එකට එකතු කරගන්න දැනුම තවදුරටත් දියුණු වෙන්නේ ඔබට ආදරය කරපු තරමට තමයි. ඔබට ආදරය කරපු තරමට තමයි. ඔබ දන්නවා මේ ලෝකෙ හිටපු විශිෂ්ට ජනපතිවරු අතරත ඒබ්‍රහම් ලින්කන් කියලා කියන්නේ චූටි පොල්ලතු පැලක වඩු මඩුවක ඉපදිච්ච දරුවෙක්. ලෝකයේ අදත් කතා කරනවා ඒබ්‍රහම් ලින්කන් ගැන. අදත් කතා කරනවා. ඉන්දියාවේ පහළ වෙච්ච වැඩිපුර ජනාධිපතිවරු පහළ වෙලා තියෙන දරුවනේ දුප්පත් පුංචි කල්පත්වල. ජෝර්ජ් වොෂින්ටන් කියන ජනාධිපතිතුමාගේ මුළු නිවසම අද වෙන් කරලා තිබෙන්නේ කෞතුකාගාරයක් හැටියට. ඇස් වලින් කඳුළු වැටෙනවා. ඒ පියවරක් භාෂා. ඒකේ දවස් 3ක්වත් ඇවිදින්න ඕනේ. හරියට ඒක අධ්‍යාපනය කළොත් ඒ හරියට නැරඹුවොත් දවස් 3ක්වත් යනවා. ඒ කෞතුකාගාරේ එතුමා ජීවත් වෙච්ච කෞතුකාගාරය. ඒකේ තියෙනවා රටේ ජනාධිපති වුණාට එතුමා වාඩි වෙච්ච පුටුව, එතුමා නිදාගත්ත ඇඳුම. නිල වශයෙන් එතුමන්ලාට තියෙන ඒ සැප සම්පත් සියල්ලම මේ වයිට් හවුස් වල තියෙන අතර එතුමාගේ පුද්ගලික නිවස තුළ එතුමා ජීවත් වෙලා තියෙන ගැමියෙක් විදියට. බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමාගේ විශාල මන්දිරයට ගිහින් බැලුවම පේනවා පුංචි කාලේ ඉඳලා කොයිතරම් අධ්‍යාපනයේට එතුමා නැඹුරු වෙලා තියෙනවද, කොච්චර පොත්පත් කියවලා තියෙනවද කියලා. එතුමා පුංචි කාලේ ඉඳලා මේ තාක්ෂණයේ තිබුණේ නැහැ. එතකොට එතුමා පොත්පත් ඇසුරෙන් දැනුම එකතු කරගත්ත හැටි හරි පුදුමයි. දරුවනි ඇස් වලින් කඳුළු වැටෙනවා. අනේ අපේ දරුවන්ට මේවා දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේ තැන් වලට ගියාම අපිට හරි දුක හිතෙනවා. අනේ අපේ රටේ දරුවන්ට මේ ටිකවත් පෙන්නලා මේ දරුවෝ ධෛර්යමත් කරන්න පුළුවන් නම් අධ්‍යාපනයට කියලා. ඒ නිසා දරුවනේ හොඳට මේ පාසල් යුගයේ අපිට කවදාවත් වෙන්නේ අපි කොච්චර කැමති වුණත් කොච්චර ආස වුණත් මේ පාසල් අධ්‍යාපනය අපිට එන්නේ නැහැ නැවත. ඒ නිසා පාසල් අධ්‍යාපනයේ තුල ඔබට තිබෙන එකම වගකීම පරිපූර්ණ මිනිසෙක් වීමේ වගකීම. පූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියෙක් බවට පත් වීමයි. ඒ නිසා ඒ සඳහා කැප වෙන්න, ඒ සඳහා උනන්දු වෙන්න, ගුණගරුක වෙන්න. බජේත මිත්තේ කල්යාණ හොඳ කල්යාණ මිතුරු ඇසුර කරන්න. කවදාකවත් පාප මිතුරු ඇසුර කරන්න එපා. කවදාකවත් පාප මිත්‍රයෙක් නිසා ඔබේ ජීවිතේ විනාශ කරන්න එපා. තරුණ දරුවෝ, පාසල් දරුවෝ කියන සමහර කතාවක් තමයි අපිට බැහැ කියන්න බැරි වුණා. අද මේ හිරගෙවල් වල ඉන්න, බන්ධනාගාරගත වෙලා ඉන්න විශාල වශයෙන් මිනිසුන් මරපු අපරාධ කරපු අය දුක් වෙනවා. මගේ පාසල් කාලය මට හරියට ගත කරන්න බැරි වුණා. ඔබට ඒ පසුතැවිල්ල වෙන්න ඉඩ තිබුණ කියා කරුණා කරලා දරුවනේ මේ අහන දරුවනේ ඔබේ ජීවිතේ අදින් පස්සේ මේ උඳුවා පුන්පෝ දවසෙන් පස්සේ අලුත් ගමනක් යන්න, හැරවුම් ලක්ෂයක් කරගන්න, ජීවිතේ දිනන දරුවෙක් වෙනවා, ජීවිතේ වටිනා පුරවැසියෙක් බවට පත් වෙනවා. පාසල් ආදරය කරන්න,
පළමුවෙන්ම තමන්ට ආදරය කරන්න, දෙමව්පියන්ට නිවසට ආදරය කරන්න, දෙවනුව පාසලට ආදරය කරන්න. අද අපි මා ඉගෙනගත්ත පාසලට අදටත් මම පැල්මඩුල්ලේ ඉඳලා කොළඹ දක්වා යන්න යා යුතු හැම දිනකම මම යනවා. උදව් කරනවා. එහි පරිපාලනයට උදව් කරනවා. නාලන්ද විද්‍යාලයට උවමනා කරන හැම විශේෂ අවස්ථාවකම මා යනවා. විද්‍යාලයට ආදරය කරනවා. විද්‍යාලයේ ආර්ය සංගම් වල බෞද්ධ සංගම් වල අපි අදත් කටයුතු කරනවා. අපි පාසලට හරි ආදරෙයි. ඒ පාසලට අපි ආදරේ මොකද අපේ ජීවිතයේ ගුණ නැගුවේ පාසලයි ගුරුවරුන්. අපේ පෞරුෂය හැදුවේ පාසල් ගුරුවරුන්. මේ පහුගිය වසර දෙක ඇර අවුරුදු 23ක් තිස්සේ මට උගන්වපු පාසලේ සියලුම ගුරුවරු විශ්‍රාමික ගුරුවරු ගෙනත් දවසක අපි මේ ස්ථානයේ ගුරුවරුන්ට සලකන ගුරුවරුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වනවා. මේවා අපි ඔක්කොම කරන්නේ පාසල අපිට අපේ කුංග හදාපු නිසා, අපිට පෞරුෂය දීපු නිසා, මේ ලෝකේ ජය ගන්න මඟ අපිට කියා දීපු නිසා. ඒ නිසා දරුවනි, ඔබ ඔබට ආදරය කරන්න, දෙමව්පියන්ට ආදරය කරන්න, පාසල් මාතාවට ආදරය කරන්න. එවිට ඔබේ ජය, එවිට ඔබ රජෙක් වීමේ ලකුණු, ඔබට රජෙක් වීමේ වරම ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබටත් දෙමව්පියන්ටත් ඒ වගේම පාසලටත් ආදරය කරලා යහපත් වූ විනීත වූ ශිෂ්ට සම්පන්න දරුවෙක් බවට පත් වෙන්න මේ උඳුවප් පුන් පෝදා සිට ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදේ නොඅඩුව ලැබේවා. හොඳයි එහෙනම් මේ වෙලාවේ මේ දූ පුතුන් හැම දිනාම මේ උඳුවප් පුන් පෝදා වෙනුවෙන් කළ විශේෂ වැඩසටහනට සම්බන්ධ වීමෙන් මේ සම්මාදිය බෞද්ධ ආශ්‍රමයට පැමිණ වතාවත් සිදු කළ බොහෝ ලස්සනට පල්පහන් දල්වලා, හඳුන් කෝරු දල්වලා, මල් පහන් පූජා කරලා තුරුරුවන්ගේ ආශිර්වාදය ලැබමින් මේ උතුම් බෝධීන් වහන්සේ අවුරුදු 27ක් වෙනවා. මේ 27 පුරුල්ලේම උදේ හවස නොකඩවාම සිය ගණනක් දරුවෝ මේ වටා එකට එකතු වෙලා වන්දනාමාන කරමින් මේ බෝධීන් වහන්සේ වටා පවත්නා ඒ උතුම් ආශිර්වාදයේ විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමිය, ප්‍රධාන ආචාර්ය මණ්ඩලයටත් දූ පුතුන් හැම දෙනාටම තව තවත් තම තමන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කරමින් මේ ලෝකයට ශාන්තිදායක පුරවැසියෙක් වෙන්න සෙත් ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දෙනාම ආදරයෙන් කරුණාවෙන් හදා වඩා ඇද්දටි කළ ඔබේ සදාදරණීය දෙමාපියන්ටද මේ සියලු පින් ජීවත් වෙත්තම් නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිසත්, මිය පරලොව ගොස් ඇත්තම් සසර දුක් කෙලවර නිවන් මඟ පිණිසත් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දුක්ඛප්පත්තා ච දුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. හොඳයි. පල්පඬුල්ල ගංකන්ද
ජාතික පාසලෙහි ධර්මාචාර්ය අපේ පන්තහාරන් වහන්සේ එවැගේම විදුහල්පතිතුමන් නියෝජ්‍ය විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලයේ සහ ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා ඇතුළු දායවර දරුවෙනි අපේ ආයතනයෙහි දරුවෙනි එළඹෙන උමුවප්පුන් පොහොය දවස වෙනුවෙන් පල්මඩුල්ල ගංකන්ද ජාතික පාසලෙහි දරුවන් දෙමව්පියන් ඇතුළු ස්වදහසක් මේ නරඹන බලන හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි කියන ප්‍රාර්ථනාවෙන් අපි ආරම්භ කරපු ආධ්‍යාත්මික වැඩසටහනෙහි උතුම් ධර්මාවාදයෙන් පසුව මේ වෙලාවේ මේ දරුවන් උදෙසා තමන්ගේ ජීවිතේ යා යුතු ගමන් මඟ පිළිබඳව සුළු මඟ පෙන්වීමක් කෙරෙන පුංචි ආධ්‍යාත්මික වැඩසටහනක් වශයෙන්ුයි මේ කාලය අපි වෙන් කරලා තිබෙන්නේ. ප්‍රථමයෙන්ම මේ උඳුවප්පුන් පොහොය දවසේ අපි ලෝතුරු බුදු ගුණය අපේ සිහි තබාගෙන තුන්ලොවක් අමාදිය දහරින් තෙමා වදාළ ශාන්ති නායක අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණය මොහොතකට සිහිපත් කරමින් අපේ මේ වැඩපිළිවෙල වැඩසටහන අපි ආරම්භ කරමු. අඳවන්නෝ දිනිතින් කලනා නිත් මුදිතා කරුණා දාරා අඳවන්නෝ දිනිතින් කලනා නිත් මුදිතා කරුණා දාරා तेमा तेमा हद गला गलायन नूतन गुण महिने महमेउनायने समाधि बुदु पिलिने महमेउना हुने समाधि बुदु पिलिने හොඳයි. බුදු ගුණ මෙනෙහි කිරීමෙන් අපේ සිතට දැනෙන්නේ ලොකු සතුටක්. දරුවනි අපේ ජීවිතයේ විවිධ ගැටලු ප්‍රශ්න අපහසුතා හැලහැප්පීම් එනවා. සමහර විට ඔබේ සිත තුළ ඔබට ඇතිවන ගැටලු ඔබට ගැටලුකාරී වෙත තැන් තිබෙනවා. ඒ වෙලාවේ ඔබ අසරණයි. සමහර විට ඔබට ඒ සඳහා විසඳුම් නැතුව ඔබ විසින්ම ඔබේ සිත ව්‍යාකූල තත්වයට පත් කරගෙන ඇතැම් විට ජීවිතේ සමුගන්නත් පුළුවන්. තවත් සමහර වෙලාවට ඔබේ හිත ඔබට වදයක් කරදරයක් වෙලා ගැටලුකාරී තැන් මතු කරගෙන ජීවිතේ අවසන් කරගන්නත් පුළුවන්. දෙමව්පියන් සමග වෙන්න පුළුවන්. යහළු මිතුරන් සමග වෙන්න පුළුවන්. ඔබට යම් ගැටලුවක් ඇති වුණු වෙලාවක දරුවනේ සාන්ත බුදුරුවක් අභියස යන්න. ඔබ අහලා ඇති ඉන්දියාවේ ජනාධිපතිවරයෙක්
ජවහර්ලාල් නේරුතුමන් ලංකාවට ආපු වෙලාවේ සමාධි ප්‍රතිමා වහන්සේ ළඟ දැවටිලා කීප වතාවක්ම භාවනානුයෝගීව සිත සමනය කරගෙන ලංකාවේ යන්නේ ඉස්සෙල්ලා ඒ සමාධි ප්‍රතිමා වහන්සේ මහමෙවුනාවේ වැඩ සිටින මහමෙවුනාවේ සමාධි ප්‍රතිමා වහන්සේගේ පිළිරුවක් අරගෙන එතුමා ඉන්දියාවට ගියේ. එතුමාගේ කාර්යාලයේ නිවසෙත් බුදු මැදුරක් තනලා එතුමාට රාජ්‍ය ප්‍රශ්න ගැටලු විසඳාගත නොහැකි අවස්ථාවල් වල ඒ බුදු පිළිවෙලකට ගිහින් සිත සනසාගත් බව එතුමා විසින්ම රචිත එතුමාගේ දිනචර්යාවේ සටහන් කරලා තිබෙනවා. දිනපොතේ සටහන් කරලා තිබෙනවා. පසු ඒක ප්‍රසිද්ධ වුණා ග්‍රන්ථයක් හැටියට චරිතාපදානයක් හැටියට. ඒ සඳහන් තිබෙනවා රාජ්‍ය තන්ත්‍රයේ තුල මට ගැටලු ඇති වුණු හැම වෙලාවකම මම ගියේ ලංකාවේ සමාධි ප්‍රතිමා වහන්සේ ළඟටයි. මගේ ගතසිත සංසුන් කළා. මගේ හිතට සහනයක් දුන්නා. මගේ හිතේ තිබිච්ච ගැටලුකාරී තැන සංසිඳවන්න වමනා පරිසරයක් ගොඩනැගුණේ ඒ ශාන්ත බුදුරෝධිසයි. පින්වත් දරුවනි, ඔබට මට අපේ නිවෙස්වල බුදු දරුවන්ගේ නිවෙස්වල බුදු පිළිමයක් තියන්ට මල් පහන් පූජා කරන්න උදේ හවස වන්දනා කරන්න කියන්නේ ඒ ආපු ආభాෂිතයත් එක්කයි. ඒ නිසා අපේ සිත් සුවපත් කරන අපේ සිත් වලට සැනසෙල්ලක් ලබා දෙන ඒ ශාන්ත බුදුරුව වගේම අපි පුරුදු වෙමු අපේ ගෙදර බුදුන් මව්පිය දෙපළත් ඒහා සමානව සිතන්න. දැස් තුලින් ගලාගෙන යන ඒ මෙත් කරුණාදී මහා උතුම් බුදු ගුණය ජීවමානව අපි දකින්නේ අපේ අම්මා තාත්තා තුලින්. දරුවනි, අම්මයි තාත්තයි කියන්නේ බුදු මව බුදු පියා. මෙත් කරුණා මුදිතා උපේක්ඛා සිව් බව විහරණය ඔබේ රත්තරන් බුදු අම්මා තුල තිබෙනවා. ඔබේ රත්තරන් බුදු තාත්තා තුල තිබෙනවා. ඔබ සමහර විට අකීකරු වෙන්නේ ඒ බුදු අම්මට බුදු තාත්තට. ඔබ සැරපරුස වෙන්නේ ඒ බුදු අම්මට බුදු තාත්තට. එපා කියපු දේ ඔබ කරන්නේ ඒ බුදු අම්මගේ තාත්තගේ වචනයට පිටුපාලා. ඒ නිසා ඔබ වෙනුවෙන් ආදරේ කරුණාව දයාව සෙනෙහස උපරිම සිතට නංවා ලැබින් ඔබේ ජීවිතේ ශක්තියක් දෙන්න රත්තරන් බුදු අම්මා තාත්තා දෙපළ මොහොතකට අපි මේ වෙලාවේ සිහිපත් කරමු. උණුහුම මතම දිදි ආයිතලේ නිදි නැතව දුකු කන්ද නිම්වා තුන් ලෝකනරකි මහ පිරිතවනි සසරනත් නොහරි අම්මා ආදර මවරුනේ මහමායාවරුනේ සුවඳයි මෞසෙනෙහි ජීවිතේ තරරලරේ තලලලරු පරේරරේ තෙරුනරලරේ තලලලරු පරේරරේ තරරලරේ තලලලරු පරේරරේ තෙරුනරලරේ තලලලරු පරේරරේ අපි හඳා ගෙහි ගෙහි ගිනි හඳා කුසයට නින්දා ඉවස ගන්නරන් හිරුසේ නිත්තුගනම වසු දරු දුක කෑගසා අඳුරේලියදේ ඒ ආදරේ ආදර මවරුනේ
මහමායාවරුනි සුවඳයි මෝසනෙහි ජීවිතේ ආනනීමා නැවත උපන්නත් අපාර මේ සංසාරේ ඔබේම පුතුවා ඔබේම පුතුවා ආනනීමා නැවත උපන්නොත් අපාර මේ සංසාරේ ඔබේම පුතු ඒවා පුතු මිතුරන් මා හැටිය දවසේ ලොවම එරෙහිවි තනිවුණු මොහොතේ හිත මිතුරන් මා හැරගිය දවසේ ලොවම එරෙහිවි තනිවුණු මොහොතේ ඔබේ කලේ නැත දොරගුළුලන්නේ ඔබේ සිහි රඟ නැත ඔබ දන්නවා ඔබේ තරුණ ජීවිතයේ පුතේ කොච්චර වටිනවද කියලා. මේ තරුණ ජීවිතේ නැවත ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ අත්හැරියොත්. අපි අහලා තියෙනවා අල්ලන්න ඕන වෙලාවේ තදින් අල්ල ගන්න. අත්හැරින්න වෙලාවේ අත්හරින්න කියලා. අපේ රටටත් වඩා ඉන්දියාවේ නවදිල්ලි වගේ නගරයක් ත්‍රිවිල් වලින් බයිසිකල් වලින් පිරිච්ච නගරයක්. කලබලකාරී නගරයක්. මේ කලබලකාරී නගරේ ත්‍රිවිල් සහ යතුරු පැදි ඉතා වේගයෙන් හරස් අතට දික් අතට විදියක් නැතුව යන නගරයක්. ඒ වාහනයක නැගිලා යනකොට විශේෂයෙන් යතුරු පැදියක යනකොට දෙන්නෙක් එක්ක ඉදිරිපස කෙනා හයියෙන් අල්ල ගන්න ඕනේ යතුරු පැදිය. පිටිපස්සේ ඉන්න කෙනා ඊටත් වඩා හයියෙන් අල්ලගෙන යන්න ඕනේ. වේගයෙන් යන යතුරු පැදියක පිටිපස්සේ යන කෙනාට හෝ ඉදිරියෙන් යන කෙනාට අත්හැරලා යන්න බෑ. හයියෙන් අල්ලගෙන යන්න ඕනේ. තදින් අල්ලගෙන යන්න ඕනේ. අත් නැහැර යන්න ඕනේ. හැබැයි නැවතුනාම බහිනකොට අත්හරින්න ඕනේ. ඒ වෙලාවේ අල්ලගෙන ඉන්න බෑ. යතුරු පැදියෙන් බහිනකොට අත්හැරලා බහින්න තියෙනවා. ජීවිතේත් ඒ වගේ පුතේ. අල්ලන්න ඕන වෙලාවේ තදින් අල්ල ගන්න. අත්හරින්න ඕන වෙලාවේ තදින් ඉක්මනින් අත්හරින්න. අධ්‍යාපනය ලැබෙන දරුවන් අධ්‍යාපන කාලය කියන්නේ තදින් අල්ලාගත යුතු කාලය. අත්හැරිය යුතු කාලයක් නෙමෙයි. අපිට අත්හැරින්න කාලයක් වෙනවා. ඒක වෙලාවේ අපි අත්හැරිමු. හැබැයි අල්ල ගන්න ඕන වෙලාවේ අල්ල ගන්න මහන්සි ගන්න. දරුවනේ ඒ ඔබට ඔබේ ජීවිතේට අතිශයින්ම බරපතල ලෙසට හානි ගෙනෙන මා ඔබට
මීට පෙර සිහිපත් කළා වගේ කල්යාණ මිත්‍ර ඇසුර පාප මිත්‍ර ඇසුර තේරුම් ගන්න. මුළු වෙලාවට අපි දන්නේ නැහැ අපේ ළඟට එන පාප මිත්‍රයා කොයි වගේද කියලා. අපි දන්නේ නැහැ ඒ විලාසී කොහොමද කියලා. සමහර විට අපිට පේන්නේ අපිට වඩා වැඩි කෙනෙක් මන්ද්‍රව්‍ය භාවිතා කරන දුම් වැටියක් උරනවා වෙන්න පුළුවන්. ඒක සුභවාදීව අපි දකින්නේ. අපි රැවටෙනවා මායාකාරී ලෙස යවන දුම් වැල්ලට. අපි රැවටෙනවා මන්ද්‍රව්‍ය භාවිතා කරමින් දඟලන දඟලිල්ලට. අපි රැවටෙනවා මේ මන්ද්‍රව්‍ය නිසා වෙන හානිය හොඳයි කියලා හිතන බොහෝ දේවල් වලට බාහිරව දැකලා. හැබැයි අපි දන්නේ අපේ මුලේ කොච්චර විකෘති වෙනවද කියලා. අපි දන්නේ නැහැ අපේ ශාරීරික කොච්චර විකෘති වෙනවද කියලා. මේ මුළු සර්වාංගයම පාලනය කරනවා විතරක් නෙමෙයිනේ මේ මොළය කියලා කියන්නේ සංසාරේ අපිත් එක්ක යන ශක්තියක්. මොළයේ නිපදවන ශක්තියින් සසර පුරා අපිත් එක්ක යනවා. අපි හිතන්නේ මේ ජීවිතේට විතරයි අපේ මොළය මේ ජීවිතේට විතරයි අපේ සිත කියලා. නෑ මේ සිතේ ශක්තිය මේ මොළේ ශක්තිය අපිත් එක්ක සසර පුරා දුක් දෙමින් සැප දෙමින් අපි පසුපස එනවා. හරියට චක්කං වහතු පදං දුකට වැරදි ලෙසට කම්පාවට පවට ලෙදි තරත්තා පසුපස අර ගැලබෙදි හරකා යන තාක්කල් ගැලි රෝදී කරකිනවා. රෝදී කරකින තාක්කල් අර බර උසුලගෙන අර සතාට ගමන් කරන්න වෙනවා. අපිත් මවන අපිත් ඇති කරන මේ මානසික තත්ත්ව සහ සිතේ ඇතිවන සිතුවිලි ඒ වගේ. දුක් සහගත නම් හැමදාම කර තියාගෙන බර තියාගෙන යන්න වෙයි. හැබැයි සෙවණැල්ල අපිට දෙන්නේ නැහැ. අපිත් එක්ක යන අපිට දෙන්නේ නැහැ සෙවණැල්ල. අපි කරන පින් කුසල් වල ශක්තිය වගේ ඡායාව අනුපායන අපිත් එක්ක යන ඡායාව සෙවණැල්ල. ඒ නිසා පුතේ දුවේ ඔබ අප හැමදෙනාම ගොඩනගන මේ මානසික ශක්තිය අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගනිමු. අපි නොදැනෙන පැතිවලින් මේ විනාශ කරන අපේ මොළේ ස්නායු පද්ධතිය කවදාවත් නැවත ඇති කරගත නොහැකි තරමට විනාශ වෙන මේ ස්නායු පද්ධතිය මොළේ තුළ ඔබේ ජීවිතයට ඔබේ අනාගතයට කවදා හරි ඔබ වැඩිහිටියන් වෙලා අවාහ විවාහ වෙන දාට ඔබේ දරුවන්ට රටේ අනාගතයට ඍජුව බලපාන වේදනාකාරී දුම්කොළ ගොඩක් මේ ඔබ මුන්නේ කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඒ කිසිමත් වීදුරුවක් ඔබ ගන්න කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඒ විසක් වසක් පිටි හැටියට හරි වෙනත් ද්‍රව්‍යයක් හැටියට ශරීරගත වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබේ මානසික තත්ත්වය මානසික ශක්තිය මානසික වර්ධනයට පසුබාන්නේ කොහොමද? එය දිනු කරගන්නේ කොහොමද කියලා අපි මොහොතකට සවන් දෙමු මේ විදියට. මල්ලියේ නරක නිතුරන් පිළිගන්ත එපා නංගියේ නොහොබිනාකම් උරුවින්ත එපා බෝගම්බර සිපිරි ගෙදරට इंत के हतुरे कुटवक मतवं दुख
දෙන්න එපා. ලැබුවේ අවවාද නොබින ආරත බුදුනම් නිසා විය එන හුරු මාරකය මං පෙරගියේ වරදින් පිරි පාරක එගිය මගේ අවසාන පෝරකය මල්ලියේ නරක විතුරන් පිළිගන්ත එපා නංගියේ නොහොබිනාකම් උරුවින්ත එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා අතුරෙකුටවත් මට වන්දුක වෙන්ට එපා. මත්ද්‍රව්‍ය ගැනීමේ මානසිකව ඇතිවන බලපෑම තමයි මට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට මත්ද්‍රව්‍ය ගන්නකොට අපි බොහෝ දුරට මුලින්ම ඇබ්බැහි වෙන්නේ සිගරට් වලට. ඒ කියන්නේ දුම් වැටි වලට. ඒතර දුම් වැටි වල තියෙන දේ තමයි සාමාන්‍යයෙන් දුම් වැටියකට ඇබ්බැහි වෙනකොට අපි බොහෝ දුරට බහුතරයක් දෙනා දුම් වැටි වලට ඇබ්බැහි වෙන්නේ සමාජයේ අපි දකින අපි වටිනාකමක් දෙන පුද්ගලයෙක් දුම්පානය කරනවා අපි දකිනවා. ඒ පුද්ගලයාගේ හෝ එම පුද්ගල කණ්ඩායමට ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔයාලගේ යම්කිසි යාළුවෝ පිරිසක් ඉන්නවනම් ඒ යාළුවෝ පිරිසත් එක්ක එකට කටයුතු කරන්න තියෙන ආසාවට අපි දුම්පානයට යොමු වෙනවා. දුම්පානයට යොමු වුණාට පස්සේ අපි නොදැනුවත්වම දුම් වැටි වල තියෙන නිකොටින් වලට අපි නොදැනුවත්වම ඇබ්බැහි වෙනවා. නමුත් ඒකේ හානිය අපිට බොහෝ කාලයක් යනකම් අපිට දැනෙන්නේ නැහැ. මොකද අපිට එක දුම් වැටියක් දෙකක් එහෙම වර්ධනය වෙන මට්ටමට තමයි අපි හෙමින් තමයි ඔක වර්ධනය වෙන්නේ. අවශ්‍යතාවය කියන එක. අන්තිමේදී අපි සාමාන්‍යයෙන් ඇබ්බැහි වුණාට පස්සේ අවම වශයෙන් ඇබ්බැහි වීමකටපත් වුණාට පස්සේ දුම් වැටි 5ක්වත් දවසකට භාවිතා කරන්න යොමු වෙනවා. එතකොට දුම් වැටි 5ක් සාමාන්‍යයෙන් දවසට භාවිතා කරන කෙනෙක් සතියකට රුපියල් 12000කට විතර වියදමක් කරන්න වෙනවා. දුම් වැටියක් ගානත් එක බැලුවම. ඒතර ඒක නමුත් අපිට දැනෙන්නේ නැහැ මොකද අපි ඇබ්බැහි වීමකට නතු වෙලා ඉන්න හින්දා. නමුත් ඊට වඩා විශාල වශයෙන් භයානක දෙයක් තමයි දුම් වැටි වල තියෙන අනිත් මත්ද්‍රව්‍ය වලට දොරට විවර කළ දෙන ලක්ෂණය. ඒ කියන්නේ ගෙටවේ ඩ්‍රග් එකක් කියලා අපි කියනවා දුම් වැටියක්. අනිත් මත්ද්‍රව්‍ය කිව්වේ දුම් වැටි පානය කරන කෙනෙකුට එතන තියෙන බිය මත්ද්‍රව්‍ය ගැනීමට තියෙන ආසාව එම මත්ද්‍රව්‍ය ගන්න සමාජයක් තුළ තියෙන පිළිගැනීම කියන එක බලාපොරොත්තු වෙනවා. ඒක ලැබෙනවා. ඒත් එක්කම අනිත් මත්ද්‍රව්‍යවත් තමන්ගේ ජීවිතයට ලං කර ගන්නවා. එතකොට අපි දැන් බහුතරයක් භාවිතා කරන පෙළඹිලා ඉන්න විනාශකාරී මත්ද්‍රව්‍යයක් තමයි හෙරොයින්. හෙරොයින් මත්ද්‍රව්‍ය තුල තමන්ට මොකද්ද වෙන්නේ? හෙරොයින් මත්ද්‍රව්‍ය ගත්තට පස්සේ අපේ ස්වභාවික මානසික ශ්‍රාවය වෙන හෝමෝන තියෙනවා. ස්වභාවික ශ්‍රාවය වෙන හෝමෝන. නමුත් මේ ස්වභාවික ශ්‍රාවය වෙන හෝමෝන අපේ මනස තුල අස්වාභාවික මට්ටම් වලින් ශ්‍රාවය කරන්න යම් කොටස් උද්දීපනය කිරීමක් කරනවා හෙරොයින් වලින්. එහෙම වුණාට පස්සේ අපේ ශරීරයේ ස්වභාවිකව නිපදවන දේ අඩාල වෙනවා. හෙරොයින් නැවත්තන එක්කම අර අපහසුතාවය
විරමණ ලක්ෂණ කියලා කියනවා. නැත්නම් අපි සාමාන්‍ය විවහාරය කියන සික් එක කියලා. එම මට්ටමටපත් වෙන්නේ ඊට පස්සේ. එතකොට ශාරීරික අපහසුතා, කන්න බැරි වෙන එක, නිවැරදිව තීරණයක් ගන්න බැරි එක, දරා ගන්න බැරිකම, ඇඟපත අමාරු, ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දේවල් ආපහු යථා තත්ත්වයටපත් වෙන්න බොහෝ කාලයකුත් ගත වෙනවා. මෙතන ඉන්න බෞතරයක් ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඒ වගේම හොඳටම මතක තියාගන්න අවශ්‍ය දෙයක් තමයි මොකද හෙරොයින් ගන්න කෙනෙක්ගේ ඒකේ මානසිකව ඇති වෙන බලපෑම නැවත යථා තත්ත්වයටපත් වෙන්න ඉතා දිගු කාලයක් ගත වෙනවා. ඒ අතරතුර නැවත අත්බැවීමටත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යයක් තමයි අපි දැන් අලුතෙන් අපිට සමාජයේ නිතර අහන්න ලැබෙන නමක් තමයි අයිස් මත්ද්‍රව්‍ය. අයිස් මත්ද්‍රව්‍ය කෙලින්ම මොළයේ තියෙන නියුරෝන විනාශ කරනවා. නියුරෝන ප්‍රමාණය අඩු කරනවා. නියුරෝන ප්‍රමාණය මත තමයි අපේ ශරීරයේ ක්‍රියාකාරකම්, මොළයේ ක්‍රියාකාරකම් බහුතරයක් සිද්ධ වෙන්නේ නියුරෝන මත. එතකොට නියුරෝන ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න අපිට සිතීමේ ශක්තිය නැති වෙනවා. තීරණ ගැනීමේ ශක්තිය නැති වෙනවා. ඒ අදාළව අපිට තැනකට මුහුණ දෙන්න ඒ වගේ තියෙන සමාජ ගැටලු අපිට ඇති වෙනවා. ශාරීරිකව තියෙන පිරිහීමටපත් වෙනවා. මොකද අපි හොඳට අපි දන්නවා අයිස් මත්ද්‍රව්‍ය යම්කිසි කාලයක් පාවිච්චි කරන කෙනෙක්ගේ ඇඟපත දි รา යාමටපත් වෙනවා බලාගෙන ඉන්නෙද්දී. ඇඟේ කොටස් දි รา යාමටපත් වෙනවා. දත්, නියපොතු කුණු වෙන්න පටන් ගන්නවා. ඒක අපිට දීර්ඝ කාලයක් අයිස් ගන්න පුද්ගලයන්ගේ ඕන තරම් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන්. ඕන තරම් පින්තූර තියෙනවා. ඒත් අතරම තියෙන අපි බහුතරයක් අපි සමාජය තුලින් මේ තව මත්ද්‍රව්‍යයක් තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය අපි සමාජය තුල දකිනකොට සමහර තැන්වල කියවෙන්නේ ගොඩක් හොඳ මත්ද්‍රව්‍යයක්. ප්‍රශ්නයක් නැහැ, ගත්තට ගැටලුවක් නැහැ කියන මතයේ ඉන්න පිරිසක් භාවිතා කරන මත්ද්‍රව්‍යයක් තියෙනවා. මොනවද? ගංජා. ගංජා පානය හිතකරය. ගංජා පානය එහෙම නැත්නම් ආයුර්වේද අපි පාවිච්චි කර දෙයක් අනුවෙන් අපි මේ ලංකාව තුළ ගොඩක් දේවල් කතා වෙනවා. නමුත් අපි ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි ගංජා පානය කිරීම තුලිනුත් අනිත් මත්ද්‍රව්‍ය වලට ඉඩ පාදෙනවා. අනිත් මත්ද්‍රව්‍ය ගන්න අපිට පෙළඹෙනවා. ඒ වගේම ගංජා දීර්ඝ කාලයක් ගන්න කෙනෙකුට මේක මේ පරිේශනාත්මක ඔප්පු වෙලා තියෙන දෙයක්. මේ දීර්ඝ කාලයක් ගංජා පාවිච්චි කරන අයගේ ඔය තියෙනවා අපි IQ level එක කියලා කියනවා. IQ level එක පහළට යනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ගේ තියෙන බුද්ධිමය ශක්තිය දුර්වල වීමක් සිද්ධ වෙනවා. එතකොට තව දෙයක් අපි දැකලා තියෙනවා මේක රෝහල්ගතව විශේෂඥ වෛද්‍යවරු පවා කියපු දෙයක්. ගංජා ආශ්‍රිතව සයිකෝසිස් රෝගය වැළඳීමට තියෙන ඉඩකඩ වැඩි. ඒක දැනටමත් මම හිතන්නේ රජයේ මානසික රෝහලක වෙනමම වාට්ටුවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මොකද මේ ගංජා පානය, කේරළ ගංජා හෝ වෙනත් හෝ මොන හරි ගංජා ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් සිදුවෙන මානසික අක්‍රමිකතාවලට ප්‍රතිකාර කිරීම සඳහා. ඒතර එතනින් මේකෙන් කියවෙන්නේ ලංකාව තුළ භාවිතා වෙන බහුතරයක් මත්ද්‍රව්‍ය වලින් මානසික හම්බ වෙන ඒ බලපෑම අපි දකින්නේ අඩුවෙන්. අපි දකින්නේ ගොඩක්ම ශාරීරික වෙන බලපෑම තමයි අපිට පේන්නේ මත්ද්‍රව්‍ය. නමුත් ගොඩක් වෙලාවට මානසික මේ බලපාන తত্ত্বය වසර ගණනාවක් තිස්සේ බලපාන්න පුළුවන්. එහෙනම් මත්ද්‍රව්‍ය වලට පෙළඹීමට පෙර හිතලා බලන්න එම මත්ද්‍රව්‍යයෙන් ගැලවෙන්න කොච්චර අමාරුද කියන එක. ඒකත් එක්ක හිතලා කටයුතු කරන්න. මොකද මෙතන විවිධ වාස් මට්ටම් වල අය ඉන්නවා. එතකොට තම තමන්ගේ ජීවිතයේ සුන්දරම කාලය දැන් ආම්දුරෝ කිව්ව තරුණ කාලේ ආපහු එන්නේ නැහැ කියන එක. එතකොට ඒ තරුණ කාලය තුල ගත කරනකොට මත්ද්‍රව්‍ය වලට මුල් තැනක් දුන්නොත් තමන්ගේ තරුණ කාලයේ මත්ද්‍රව්‍ය වලින්ම තමයි ගෙවිලා යන්නේ. මත්ද්‍රව්‍ය වලට නතු වෙලා තමයි ගෙවිලා යන්න සිද්ධ වෙන්නේ. ඒකින්ද එහෙම ඒ தත්ත්වය ඇති කරගන්න නැතුව මානසික සුවය කියන එක තමන්ට උපරිමයෙන් විඳින්න පුළුවන් මට්ටමක ප්‍රකෘති සිහියෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න.
සීසීකඩ විසිරුණු සිතුවිලි දිවබුබුලේ නලියන පෙන කැටිවාගේ නැතිවා හිඩකලාව තනී සිටියන සිහිනා කරේක වටුණා වාගේ නමක් මොහොතින් මොහොතට ගෙවෙන කාලේ දැනව කාටත් එක විදිහට ඉනියම් ඉරේ සඳසිසිලස අතරේ යහන බලනවමේ අපි කවුරුද ගිය කිලෝ සිටුවම් කළෝ අතරේ යහන බලනවමේ අපි කවුරුද ඉරබසයන් ගුම්මංයාවෙන් තරුවක දෙක දිලිසෙන තරු ආකාසේ කලහලින රිත්මේ නැහැවි ඇදියන්නේ ඈතින් ඈතට පාවී සුළඟසේ මොහොතින් මොහොතට ගෙවෙන කාලේ දැනෙනව කාටත් එක විදිහට ඉනියම් ඉරේ සඳසිසිලස අතරේ යහන බලනවමේ අපි කවුරුද ගිය කිලෝ සිටුවම් කළෝ අතරේ යහන බලනවමේ අපි කවුරුද අතරේ යහන බලනවමේ අපි කවුරුද අතරේ යහන බලනවමේ අපි කවුරුද ඉර පායන හිරු රැස්වල තිබෙන ශක්තිය හවසට පායන සඳ රැස්වල තිබෙන සඳ කිරණ අපිට නොදැනුන සුළඟෙහි තිබෙන සිසිලස අපිට පීඩාවක් ගෙන දෙන පාට පාට ලස්සන සබනලුන් සිරිපා ගමන් කරන අංගම දෙස නොපෙනෙන නොදකින මලක තිබෙන සියුමැලි ගතියවත් අපිට නොදැනෙන අපි කවුදයි කියාවත් අපට හොයන්න බැරි යෞවනයේ ඇති වැඩේ මොකක්ද යෞවනයේ තුල මල් වල සුවඳ දකින්න පුළුවන් වෙන්න ඕනේ ගලන දියපාරක තිබෙන සිසිල සුන්දර බව දකින්න ඕනේ හමන හුළඟෙහි දැනෙන සිසිලස ගතසිත සුවපත් වන ආන්දම දකින්න බැරි යෞවනයෙන් ඇති වැඩේ මොකක්ද හිතන්න දුවන හිත නැවතලා හිතන්න අපිට මේ මොකද ඕනේ කියලා පෙරදිච්ච තැනක් පාසල් ජීවිතේ විරාජ් මල්ලිගෙන් අපි අහමු මොකද ඕනේ කියලා සුබ දැසනක් වේවා. ඔව් මේ මටත් මතක් වුණා මගේ පාසල් කාලේ මේ වගේම පාසලක
මේ වගේම ශිෂ්‍යයෙක් වෙලා හිටපු කාලයක් මීට අවුරුදු 15කට කලින් මටත් තිබුණා. මේ කොට කලිසම ඇඳගෙන මේ ඉඳලා සුදු කලිසමට මාරු වෙනකොටම සිතුවිලි හැම දෙයක්ම මාරු වුණා. කලිසමේ පෝල්ට් එක ගහන්න අරගෙන අත් ටික පොඩ්ඩක් ෆිට කරගෙන එනකොට මේ සිතුවිලි කියන ඒවත් එක්ක මේ ඒ දේවල් එක්ක මේ ලොකු මිනිස්සෙක් වවට පරිවර්තනය වෙන්න පටන් ගත්තා මගේ. මේ අම්මා තාත්තගේ අර කිව්වාගේ අතේ එල්ලිලා මේ අම්මගේ තාත්තගේ කර උඩින් ඇවිල්ලා ඒගොල්ලෝ බස්සන්න කලින් කරෙන් මම ඒගොල්ලෝගේ කරෙන් බිමට පැන්නා. මට පුළුවන් කියලා හිතාගෙන. මේ අන්න එතන මට වැරදුනා. ඊට පස්සේ ගිහිල්ලා දුවලා ගිහිල්ලා කොහෙවත් නැති යාළුවන්ගේ අත්වල එල්ලෙන්න ගත්තා. මේ යාළුවෝ කියන එක මේ කවදාවත් මේ අඳුර ගන්න පුළුවන් තැනක නෙමෙයි හිතකොට හිටියේ. මේ යාළුවෝ තමයි හරි කියන තැන හිටියා. මේ අවුරුදු 16 වෙනකොට මේ අවුරුදු 28 29 අයියලා ආශ්‍රය කරන්න ගත්තා මේ මට ලොකු මිනිහෙක් වෙන්න ඕන තියෙන ආසාවට. මේ ඒගොල්ලෝ තමයි වීරයෝ උනේ. ඒගොල්ලෝ දීපු සිගරට් එක මේ හරි ලස්සනට මං ඇද්දා. හැබැයි ලස්සනක් නෑ එතන. මේ ඒ ඇද්දපු සිගරට් එක මේ ඇදගෙන අවුරුදු 12ක් විතර තාම ජීවිතේ විඳවනවා. මේ අම්මා තාත්තා මගේ හැරගෙන පාසලේ තිබුණා මේ අර හොඳ නාමේ මමත් ශිෂ්‍ය නායකයෙක් පාසලේ. මේ ඔය වගේ ගමනක් යනකොට මුලින්ම ගන්න පොලිමට මමත් ආවා. එතකොට මේ ඒ පොලිමෙන් අතහැරිලා ඒ පොලිමේ හිටපු යාළුවෝ මේ වෙනකොට මේ රටේ හොඳ තැන්වල ඉන්නවා. එතකොට මට මොකද උනේ? අර කිව්වා වගේ මේ මල්වල සුවඳ මේ දෙමව්පියන්ගේ ආදරයේ සුවඳ මේ ඒ හැමදේම මග හැරුණා. අපිට මග හැරෙනවා. අර අපි කන බත් එකේ මේ මස් කියලා අපි ගොරක කෑලි වලට රහ වෙනවනේ. ඒ වගේම තමයි මේ මිනිස්සුන්ට රැවටෙන්නේ. අපි කන බත් එකේ මේ ගොරක කෑල්ලට රැවටෙන අපි මස් කෑල්ල කියලා හිතාගෙන අපි කොහොමද මේ ළඟ ඉන්න යාළුවා අඳුරගන්නේ? ඒ වගේ මේ කවදාවත් යාළුවෝ කියන කට්ටිය අඳුරගන්න බැරි වුණා. මේ සිගරට් එකත් එක්ක ඇවිල්ලා මේ අර කිව්වා වගේ අයියා කිව්වා වගේ මේ වීරයෙක් වෙන්න සිගරට් එක බොනකොට මේ තව ටිකක් වීරයෙක් වෙන්න ගංජා ගහන්න පුරුදු වුණා. ඒක බීලා තව වීරයෙක් වෙන්න පෙතිපැණි කියන මත්ද්‍රව්‍යයට පුරුදු වුණා. ඕකත් එක්ක යනකොට මේ අපි මහා පොරක් කියලා හිතා ගන්නවා මේ කරාබු දාලා පච්ච ගහලා මේ වගේ මේ වීරය වෙන්න හැදුවා. මේ හැබැයි කවදාවත් වීරය වුණේ නැහැ. කප් එක ගන්න බැරි වුණා. මේ ඒවත් එක්ක අන්තිමටම ගිහිල්ලා මේ රටේ පිළිකුල් කරපු හෙරෝයින් කියන මත්ද්‍රව්‍ය තැනක නැවතුණා. ඒකත් එක්ක මේ පාසල් ජීවිතේ මේක එක කතාවක් මේ සමහර විට ඕගොල්ලන්ට මේ වගේ කතා අහලා තියෙනවනේ. මේ අර මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා. ඒ සින්දුව මටත් සින්දුවක් විතරක් වුණා. මමත් ඉස්කෝලේ යන කාලේ යහුවා. හැබැයි කවදාවත් ඒ සින්දුවත් එක්ක මම ජීවත් වුණේ නැහැ. හැබැයි ඒ සින්දුව අද මට මගේ ජීවිතේ කොටසක් වෙලා තියෙනවා. මේ මොකද මේ ඒක ඒ කාලේ මට සින්දුවක් විතරයි. පාසල් යන කාලේ ඒක අත්විඳින්න ඕනේ. ඒකේ තියෙන දුක දැනගන්න. එකක්. අනිත් එක තමයි මේ අර ආමුදුරකෝ වගේ මේ දෙමව්පියන්ගේ සුවඳ මල්වල සුවඳ ඒ දේවල් ඒක මේ කතාවක් විතරයි. එතකොට මේ කතා කරන මං වගේම ලොකු අයිජලා මේ අත්දැකීම ලැබපු කට්ටිය ඒ කාලේ මට කිව්වා කවදා හරි මේ වගේ දෙයක් වෙයි කියලා. ඒක මට එදා කතාවක් විතරක් වුණා. ඒ කතාව මේ අද මම ඒ කතාවේ ජීවත් වෙලා ඔයගොල්ලන්ටත් කතාවක් විදිහට කියනවා. මේ සමහර විට මේකත් ඔයගොල්ලන්ට එක කතාවක් වෙයි. පිරිමි ළමයින්ට විශේෂයෙන්. මේ එතකොට මේ ඒක කතාවක් කරගන්න එපා. මොකද අත්දැකීමක් එක්කනේ මේ කතා කරන්නේ. ජීවිතේ මේ දෙයක් වෙන්න ඕනේ මේ අපිට තේරුම් ගන්න. එතකොට අපිට ඒ දේ වෙනකොට අපි ගොඩක් මේ පසුතැවෙන්න වෙනවා. අම්මා තාත්තගේ ආදරේ අර මං වගේ මේ ඕගොල්ලන්ව මේ අම්මලා තාත්තලා කියන කට්ටිය අපිව බස්සන්නේ නැහැ. කවදාවත් කරේ තියන් එනවා. හැබැයි මේ ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි කවදා හරි තැනකදී බස්සොත් අපිට පුළුවන් මේ ජීවිතේ කවදා හරි මේ දියුණුවක් කරා යන්න. හැබැයි ඒගොල්ලෝ බස්සන්න කලින් අපි ඒගොල්ලෝගේ කරෙන් පැන්නොත් නම් අපිට පුළුවන් කියලා හිතාගෙන
අනිවාර්යයෙන්ම වැටෙනවා. මොකද ඒගොල්ලෝන්ගේ අතේ එල්ලිලානේ අපි ආවේ. ඒගොල්ලෝන්ගෙන් අහගෙන තමයි ඇවිදින්න පුරුදුනේ. ඉස්කෝලේ මේ ගුරුවරුන්ගෙන් අහගෙන තමයි අපි හැමදේම ඉගෙන ගත්තේ. අපිට ගුරුවරු අමතක වෙනවා. මේ උගන්න පුත ඉස්කෝලේ අමතක වෙනවා. ඉතින් ඒවත් එක්ක මේ යාළුවෝ කියන කට්ටියව තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි කවදාවත් මේ යාළුවන්ගේ අත්වල එල්ලෙන්න එපා. මේ යාළුවෝ කියන අය කවදාවත් අපිව හරි මාර්ගේ අරන් යන්නේ නැහැ. මොකද අපි කවදා හරි මේ අපිට කියන මේ ලෝකේ තනි වෙන තැනක් එනවා. අපි එතනට යනකොට මේ ඔය යාළුවෝ කියන කවුරුත් අපිත් එක්ක නැහැ. ඒ වගේ තනි වෙච්ච පිරිසක් තමයි මේ හැමෝම. සහ මේ අත්දැකීම් ලැබු පිරිසක් තමයි හැමෝම මේ අපිට පුළුවන් කියලා හිතන තැන තියාගෙන මේ අපි හැමෝම ඉස්කෝලේ ගියපු කට්ටිය. මෙතන ඉන්න විවිධ කට්ටිය මං ඇතුළු මෙතන අපි හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. පාසල් කාලේ හරි සුන්දරයි. මේ ওই කාලෙදි මේ අර එනවා සිතුවිලි එක එක මේ කට්ටියක් ඉගෙන ගන්න යනවා, කට්ටියක් අනිත් ආදරය කරන්න හදනවා. ওই වගේ දේවල් එනවනේ. කවදාවත් අර මේ අල්ල ගන්නව අවශ්‍ය තැනින් අල්ල ගන්න. ඉගෙන ගන්න ඕන කාලේ අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුමයි. ඉගෙන ගන්න කාලේට ආදරය කරොත් කවදාවත් ඉගෙන ගන්න හම්බෙන්නෙත් නැහැ. මේ ඒ කාලේට සිගරට් එකක් බොන්න හිතුනොත් කවදාවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. මේ හින්දා මේ අපි කවුද කියලා ඉස්කෝලේ කාලේ තමයි තීරණය කරන්නේ මේ ඒ දේවල් එක්ක මේ ඕගොල්ලන්ට කියන්නේ කවදාවත් මේ වැරදි මාර්ගේ තෝරගන්න එපා. මොකද හරි මාර්ගයට දාගන්න මේ ගොඩක් අමාරුයි. අතුරු පාරවල් නැති වෙනවා. අතුරු පාරවල ගියාම අර කැලේකට අතරමං කරලා අතුරු පාර හොයාගෙන ගියාම කොහෙන් ගියත් කැලේට එනවා වගේ පාරක් හොයාගන්න හරි අමාරුයි. මේ අපිට වෙලා තියෙනවා වගේ ජීවිතේ ඒ තැන් වලට යන්න එපා. මේ ඔය වගේ ඉස්කෝල ළමයිට මේ ඉගෙන ගන්න එකත් එක්ක මේ රටේ ලොකු තැනකට යන්න පුළුවන් වෙන්න මේ අපිත් එක්ක හිටපු යාළුවෝ මාත් එක්ක හිටපු යාළුවෝ මේ වෙනකොට හොඳ තැන් වල ඉන්නවා. මේ මට වැරදුනාට ඉතින් ඒ වගේ යාළුවෝ පිරිසක් අතරින් හොඳ යාළුවෙක් වෙන්න බලන්න. මේ කියලා මේ ඕගොල්ලන්ට කියනවා. ඉතින් මේ ආපු එක සම්බන්ධයෙන් ගොඩක් අගය කරනවා සහ ගොඩක් ස්තුතියි. මේවා තමයි අත්දැකීම් ජීවිතේ ඕගොල්ලන්ට ගන්න තියෙන මේකක් හරි කාට හරි ගිහිල්ලා කියන්න පුළුවන්. එතකොට මේ විශේෂ අවස්ථාවක් නේ ඉස්කෝලේ ඕගොල්ලන්ට අපිත් එක්ක මෙහෙම ඇවෙන්න හම්බෙච්ච එක. එතකොට මෙහෙම එන්නේ ඉස්කෝලේ ඉන්න හොඳම ළමයි ටිකනේ. ඉතින් එතකොට මේ හොඳම ළමයි ටික කවදාරි මේ ලෝකේ ඉන්න මේ ලංකාව ඇතුලේ වැඩක් කරන්න පුළුවන් හොඳම පිරිස වෙන්නත් ඕනේ. මේ මමත් ඔය වගේ ගිහින් තියෙන හැබැයි මම නරක ළමයෙක් වුණ හින්දා මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඕගොල්ලෝ හොඳම ළමයි ටික වෙන්න හදවතින්ම ඕගොල්ලන්ට සුබ පතනවා මේ ආපු සම්බන්ධයෙන්. හොඳයි. කාලේ ගොඩක් ගෙවිලා යනවානේ. බොහෝ දේ කියන්න ඉතුරු කරගෙන අපි අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔබේ තාත්තා විශේෂයෙන්ම අම්මත් එහෙම තමයි. ඔබේ පියතුමා ඔබගෙන මග බලාගෙන ඉන්නවා දරුවනේ. අද්දිහේ කරගට එනතුරු අර බබරේ කරකවන්න ඇති. ජීවිතය ගැන හිතන්නේ නැතුව මහ පොළොවේ යට අඩි 10 12 15 පල්ලක් බහින්න ඇති. ඔබ ඉසුරුමත් කරන්න. අද්දිකේ ඇඟිලි රිදෙනතුරු පෑන අරගෙන ලියන්න ඇති. ඔබ ජීවත් කරවන්න. ඒ නිසා පුතේ දුවේ මේ රත්තරන් තාත්තට ඒ රත්තරන් තාත්තගේ හැඩරුව දෙස සිතේ මවාගෙන ඔබ තීරණ ගන්න ජීවිතේ ඔබත් කවදා හරි හොඳ තාත්තෙක් වෙනවා කියලා අදහසයි. One
මේ අහන බලන දකින දසදහස් සංඛ්‍යාත දූ පුතුන් දෙමව්පියන් හැමදෙනාටම ධර්මදුල්ල ගම්කන්ද ජාතික පාසලේ මාධ්‍යාංශය එවැගේම විදුහල්පතිතුමාගේ නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ මඟ පෙන්වීමෙන් සිදු කළ මේ උතුම් පුණ්‍ය ශාන්තිය ආශිර්වාදයක් කරගනිමු. හැම දරුවෙකුගේ හිතේ හැම පුතෙක් දුවෙකුගේ හිතේ රජිනිය හැටියට අම්මා තාත්තා සිහි තබාගත්තොත් පුතේ දුවේ ඔබට කවදාවත් වර්ධින්නේ නැහැ. ආදරණීය දෙමව්පියන්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ බලන අහන ආදරය කරන්න ඔබේ දරුවාට හැබැවින්ම සෙනෙහස දක්වන්න දරුවන්ට සෙනෙහස තීරුම් ගන්න ආරක්ෂාව රැකවරණය දෙන්න දරුවන් දිනන්න මඟ හදන්න එවිට ඔබේ දරුවෝ ඔබේ උකුලේම රැඳී සිටීවි බිමට පනින්න ඉඩ හරින එකක් නැහැ අර විරාජ් කිව්වා වගේ එනිසා කවදා හරි ඔබ ලෝකේ ජය අරගෙන එනතුරු ඉන්දිකඩ ළඟ ඉඳලා අම්ම බලාගෙන ඉන්නවා S2 ගලන කඳුළු 70 දිගේ චීතරෙද්දට වැටිලා විරලලා යනතුරු දැස් ගිලිච්ච ඔබේ අම්මා මග බලාගෙන ඉන්නවා ඔබ එනතුරු මතක තියාගන්න දරුවනේ ඒ රත්තරන් අම්මා සිහිර දකුණු දැක්ක සිහිනය යථාර්ථයක් කරන්න පුතාලට දුවලට අම්මා ආශිර්වාදයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දවසක් තනතිනේ අකාල මහවැහි වැස්සා තුරුලේ අංගාගින මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර සිටියානුබ අම්මේ නුවර වීදියට කරගෙන නින්දාවෙහි නගිරුණුදා බිරිඳතගේ සෙනෙහි කියා යෝධ ඇලෙනන්නේ නුබේ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ නුබිසිනේ හස් සුවඳ දීදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුහුදු ළඟ අඬලනකොට ඔතුන් බීම දුවගෙන එන්නද එක පින්වේ මං එනතුරු ඉන්දිකද ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉන්දිකද ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉන්දිකද ළඟ ඉන්නවාද අම්මේ දැයි අපි වැඩසටහන අවසන් කරන්නට අපේ හාමුදුරුවෝ සඳහන් කරන්නට යෙදුනා. දැන් තිබෙන්නේ පරිස්කාර පූජා කිරීම. හොඳයි මේ මොහොතේදී මං සූදානම් වෙන්නේ අපේ විදුහල්පතිතුමාණන් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය පාසලේ ඒ වගේම අපේ තරංග සර් මාධ්‍යංශයේ ප්‍රධානියා ඒ වගේම මමත් අපි ඒකරාශී වෙලා සාකච්ඡාවක් කරන්නට යෙදුනා. දරුවන්ට පොහොය දිනේ නිමිත්තෙන් දරුවන්ගේ සිත්වලට යම් කිසි දෙයක් ඇතුල් කරන්නට ඕනේ. විශේෂයෙන් ගෙදරට වෙලා ඉන්න දෙමව්පියන්ටත් යම් කිසි දෙයක් හිතට ගන්නට තියෙන්නට ඕනේ කියලා සාකච්ඡා කරන්නට යෙදුනා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මම යෝජනා කරේ සර් එහෙනම් අපි මෙහෙම වැඩසටහනක් කරමු. අපේ ප්‍රදේශයට ඒ වගේම දරුවන්ගේ නිවෙස්වලට දරුවන්ට ඉගෙන ගන්නට හොඳ පරිසරයක් දෙන්නට ඕනේ. ඒ සියලු දේවල් වලට මේ කාලවකවානුවත් එක්ක සුදුසු වැඩසටහනක් අපි පිළියෙල කරගමු කියලා අපි යෝජනා කරගත්තා. ඊට පස්සේ තමයි මම කිව්වේ අපි එහෙමනම් හාමුදුරුවන්ට ආරාධනා කරමු. හාමුදුරුවෝ මං හිතන්නේ අපේ පාසලේ මේ පුදුම ශක්තියක් අපේ හාමුදුරුවෝ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවන්වලදී අපිට මව්පිය වන්දනා වැඩසටහන් වලදී ඒ වගේම අලුතෙන් දුවදරුවෝ උසස් පෙළට ගන්නකොට ඒ වගේම විවිධ මම ආපු කාලේ ඉඳන්ම විශාල වශයෙන් මම වැඩසටහන් වලට ආරාධනා කරේ අපේ හාමුදුරුවන්ට. හාමුදුරුවෝ හැබැයි හරිම නිහතමානී. පුංචි කාලේ ඉඳන් මම අවුරුදු 9 ඉඳන් ආශ්‍රය කරන්නේ. සාමාන්‍යයෙන් මට මතකයි මමත් මහාන වෙන්න ඉස්සෙල්ලත් ලොකු හාමුදුරුවොත් එක්ක මෙතන පල්ලෙහා තියෙන ආයතනයේට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 9 දී. ඒ කාලය තුලදී ආපුවාම ඒ නිහතමානීකම අදටත් තියෙනවා. අදටත් අපිට පුදුම ශක්තියක් වික්ෂුන් වහන්සේලා වන අපිට පොඩි හාමුදුරුවෝ මෙහෙම මේ දේ වෙන්නට ඕනි කියලා අපිට ගුරුහරුකම් ඇත්තටම ගුරුවරයෙක් හැම වෙලාවකදීම අපේ ජීවිත පවා සකසා ගන්නට අපිට ලොකු පිටුවහලක් දෙන ලොකු හාමුදුරුව කෙනෙක්. ඉතින් උන්වහන්සේ මම දුරකථනයෙන් තමයි කතා කරන්නට යෙදුනේ. සමා වෙන්නට ඕනේ එහෙම ආරාධනා කරාට. නමුත් අර මේ කාලවකවානුව තුළදී අපේ හාමුදුරුව පොඩ්ඩක් මේ සම්බන්ධ කරගන්න තියෙන ක්‍රමවේදය තමයි දුරකථනය. කොහේ හරි වඩින්නටත් පුළුවන්. නමුත් අපේ හාමුදුරුව හැම වෙලාවකදීම හරිම නිහතමානී. එහෙම කාට වුණත් කාත් එක්ක වුණත් කතා බහ කරලා හැමෝටම එක සිතින් ආශිර්වාද කරන හාමුදුරුව කෙනෙක්. ඉතින් මම ඒකයි මගේ පුංචි කාලේ තියෙන අත්දැකීමත් එක්කම හාමුදුරුව සම්බන්ධයෙන් මතක් කරන්නට යෙදුනේ.
ඉතින් මේ මොහොතේදී මම ගොඩාක් පුණ්‍යානුමෝදනා කරන අපේ හාමුදුරන්ගේ දෙමව්පියන්ට මේ පින් ලැබෙන්න තෝනි. ඒ වගේම ඉතින් මේ වගේ මම හිතන්නේ අපේ බොහොම පුංචියට පටන් ගත්ත තැන අද වෙනකොට ආයතන 14ක් තියෙනවා. මේ ආයතනයේම ඉන්නවකව 100කට වැඩි ප්‍රමාණයක් මේ අපේ සහෝදරයෝ නේද? අපේ ලාංකිකයෝ, අපේ සහෝදරයෝ, අපේ මල්ලිලා, අයියලා කියන්නට පුළුවන්. ඉතින් මෙහෙම අය විශාල සංඛ්‍යාවක් මේ ආයතනයේ මෙහෙම ඉන්නවනම් ආයතන 14ක විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බොහොම බැරෑරුම් වැඩපිළිවෙලක් කරන්නේ. ඉතින් මේවා පුළුවන් තරම් අපේ දරුවන්ගේ හිත පෝෂණය කරන්නට අපේ හාමුදුරන්ගේ කාලය විශාල වශයෙන් වැය කරන්නට යෙදුණා. අද උදේ වරුවම අපිට පුදුම සහායක් දුන්නේ. ඉතින් අපේ හාමුදුරුවෝ ඒ වගේම මෙතන ඉන්න මේ අපේ මහත්තුරු ටික, ඒ කියන්නේ මෙතන ඉන්න ඒ පුහුණු වෙන පුතාලා, ඉතින් ඒ සියලු දෙනාම බොහොම වොමනාවෙන් අනේ ආපු වෙලාවේ ඉඳන් අපේ මේ පුතාලත් එක්ක බොහොම වොමනාවෙන් ඒ වැඩ කටයුතු සම්පාදනය කරගන්නට උදව් කරන්නට යෙදුණා. ඉතින් ඒ සියලු දෙනාට විශේෂයෙන් අපේ ආරාධනාව බාර අරගෙන කටයුතු කරන්නට යෙදුණා. අපේ අවසරයි මේ ස්ථානයේ මිතුරු සංසදයේ අධ්‍යක්ෂ සම්මා ජීව බෞද්ධ ආශ්‍රමයේ ආශ්‍රමාධිපති අවසරයි මට නම කියන්නට කුප්පියාවතී බෝධානන්ද ලොකු හාමුදුරන් වහන්සේ අපි වෙනුවෙන් මේ අද උදෑසන කාලයේ බොහොම වමනායෙන්ම කැප කරන්නට යෙදෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. අපේ රටට, අපේ ලෝකයට තවත් මෙවැනි ශාසනික කටයුතු කරන්නට බොහොම ඉතසිතින් අපි ආශිර්වාද කරමු. උන්වහන්සේගේ ශාසනික කටයුතුත් උන්වහන්සේට නිදුක් නිරෝගීව යෙහෙන් වැජබෙන්නට වාසනාව ශක්තිය උදා වෙන්නට කියලා අපි ආශිංසනය කරමු. එහෙමනම් අපේ දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් මාධ්‍ය ඒකකයේ බෞද්ධ සංගමයේ ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවෝ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගංකන්ද මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මුලින්ම අපේ විදුහල්පතිතුමා, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය, අපේ සහකාර විදුහල්පතිවරු, විදුහල්පතිනියන්, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු, පියවරු, ඒ සියලු දෙනාම ඉන්නවා. ඒ වගේම දුවා දරුවන්, විශේෂයෙන් පාසල් ප්‍රජාව, දෙමව්පියෝ සියලු දෙනාම අපිට මේ සඳහා ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් මේ වැඩසටහනෙන් යම් කිසි දෙයක් අරගත්තා නම් දුවේ පුතේ ඔබේ ජීවිතේ ලස්සන කරගන්නට බලන්න. මේ වැඩසටහන් කරන්නේ ඔබේ සිතට අර පුතා අර මල්ලි බොහොම ලොකු අදහසක් දුන්නේ. ජීවිතේ වරද්ද ගන්නට එපා. අපි වරද්ද ගන්නේ නැතුව අපි තාම හොඳ තැනකට යමු. එහෙමනම් මේ ස්ථානයේ ඔබේ ජීවිතේ මං හිතන්නේ සමහර දරුවන්ගේ අපිට හොර රහසේ කරන වැඩ කටයුතු තියෙනවා. මං හිතන්නේ දෙමව්පියන්ට හොරෙන් කරන වැඩ කටයුතු තියෙනවා. හැරවුම් ලක්ෂයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු ජීවිතේ ජය ගන්නට. හොඳයි, එහෙමනම් මේට විශේෂයෙන් සහභාගී වූ සියලු දෙනාට මේ අවස්ථාවේදී බෞද්ධ සංගමයේ වෙනුවෙන් ඒ වගේම මාධ්‍යංශය වෙනුවෙන් මම ස්තුතියක් කරනවා, පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ සියලු කටයුතු සඵල කරගෙන සාර්ථක කරගෙන වාසනාවන්තව දංකන්ද මාතාව ජයග්‍රහණය කරන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණයි. ඉතින් අද දිනේදී උතුම් වූ උඳුවප් පොහෝ දිනය නිමිති කරගෙන ගංකන්ද මධ්‍ය විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ විසින් සංවිධානය කළ අපිට දායකත්වය ලබා දුන් සියලුම දෙනාටත් ඒ වගේමයි විශේෂයෙන්ම මතක් කළ යුතුයි අද දිනේදී අපේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානයට වැඩම කළ වදාළ ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටනවා. ඒ වගේම මතක් කළ යුතුයි රත්නපුර පල්මඩුල්ල ගංකන්ද මධ්‍ය විද්‍යාලීය ගරු විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ඒ වගේම අද මේ වැඩසටහන සඳහා සම්බන්ධ වූ අපගේ ආරාධනා පිළිගෙන මේ අවස්ථාවට පැමිණි මිතුරු සංවිධානයේ සියලුම සහෘද සමාජිකයන් වන ඔබ සියලු දෙනාම ඒ වගේම අප විද්‍යාලයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපට මේ දායකත්වය ලබා දුන්නාට අද මේ වැඩ කටයුතු අපට නිසි පරිදි කරගෙන යාම සඳහා. ඉතින් මාධ්‍ය ප්‍රභා තවත් වැඩසටහනක් සමගින් ඔබ වෙත පැමිණෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නවා. ඔබ සැමට සුපින් බර උඳුවත් පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි.